ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධං ධම්මං සංඝං නමස්සාමි. දුක්ඛ මේවාහි න කෝචි දුක්ඛිතෝ කාර්පෝන කිරියාව විජ්ජති. අත්ති නිබ්බුති න නිබ්බුතෝපමා මග්ගමත්ති ගමකා න විජ්ජතිති. දුකක් තිබුණට දුක විඳින කෙනෙක් නෑ. ක්‍රියාවක් තිබුණට ඒ ක්‍රියාව කරන කෙනෙකුත් නෑ. නිවනක් තිබුණට ඒ නිවනට පැමිණි කෙනෙකුත් නෑ. මාර්ගයක් තිබුණට ඒ මාර්ගයේ ගමන් කරන කෙනෙකුත් නෑ. ශ්‍රද්ධාවන්ත භාවනාවට හිතානුකම්පී පින්තුනේ, සුපුරුදු පරිදි අදත් අපේ අර සතිපට්ඨාන කියන දේශනාව පදනම් කරගත්ත ඒ නිවන් සාක්ෂාත් කරගන්නට බලපාන එකම වූ මාර්ගය වෙච්ච ඒ කායන ක්‍රමය ඉගෙන කියා ගන්න අවස්ථාවටයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් පහුගිය සතියේ දේශනාව අවසානයක් කරනකොට මෙන්න මෙහෙම සඳහනක් මතක් කළා. භාවනාව අපි කරගෙන යද්දී මූලිකව හිත දුවන අවස්ථාවන් වලට, සද්ද බද්ද වලට හිත කැඩෙන අවස්ථාවන් වලට, අමනාප ඇති වෙන අවස්ථාවන් වලට, ශරීරයේ මතු පිට දැනෙන දේවල් වලට, සියුම් හෝ ගොරෝසු දේවල් වලට මනාප හෝ අමනාප වෙන අවස්ථාවන් වලට සහ ශරීරයේ අභ්‍යන්තරිකව තියෙන ඒ වද වේදනා සියුම් හෝ ගොරෝසු දේවල් වලට සිහිය බිඳෙන අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දීලා ඒවා හසුරුවා ගන්න ඉගෙනගත්ත කෙනා පමණක් සාර්ථක විදිහට භාවනාවක් ඉදිරියට කරගෙන යාවි. ඒ ඉදිරියේ කෙසේ වෙතත් එයා මාර්ගයේ මුලම පාදවා ගනීවි. මුල කියලා කියන්නේ සිහියට ප්‍රධාන තැන දෙන්න, අර සතෝත සම්පජානෝ කියන තැනට එන්න උත්සාහ කරાવી, ඉගෙන ගනීවි, වෑයම් කරાવી, වීරිය වඩාවි. ඉතින් එහෙම කෙනාට අර ශරීරයේ හුස්ම දැනෙන්න ඕන කියන, හුස්ම බලන්න ඕන කියන බලාපොරොත්තුව හන්දාම හදාගත්ත සකස් කිරීම් ටික දකින්නටත් පුළුවන් වුණා නම්, දැනගන්නටත් දැක ගන්නටත් ස්පර්ශ කරන්නටත් පුළුවන් වුණා නම්, කායිකව සකස් කරගෙන තියෙන සංස්කාරයන් ටික නිරුද්ධ කරගන්න අවස්ථාවක් උදා වේවි කියන කාරණාවයි මතක් කළේ ගිය සතියේ අවසානයේදී. ඉතින් අන්න එතනදී ඒක චිත්‍රයකට නගන්න බැරි විදිහේ මහ පුදුමාකාර සිතුවමක් එතන තියෙවි කියන එක මතක් කළා. ශරීරයක් තියෙනවා තමයි, නමුත් නෑ. හුස්මක් තියෙනවා තමයි. නමුත් හුස්ම තියෙන ඇඟක් නෑ. මොන ඔය වගේ කියන ඒ අදහසට කිට්ටු වෙන ගාථාවක් විගහට මගේ මතකයට ආපු හන්දා ඒක අද කියන්න කියලා කල්පනා කරා. මේක තියෙන විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථේ. ඉතින් කෙසේ හෝ නමුත් අර බාහිර තියෙන සාධකයන් වලට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙනගත්ත භාවනා යෝගියා හුස්මට වෙලා ඉන්න ඉගෙන ගනිවි. ඒ හුස්ම තුලට වෙලා ජීවත් වෙන්න, ඒත් එක්ක පරිසරන්න, ඒත් එක්ක තියාබන්න ඉගෙන ගනිවි. හුස්මත් එක්ක ඉපදිලා
හුස්මත් එක්ක ජීවත් වෙලා ඒ ආශ්වාසය නම් මේ ආශ්වාසය එක ආශ්වාසයකදී ඒ එක ආශ්වාසය නිරුද්ධ වෙලා යනකොට නැත්නම් ඉවරයක් වෙලා අහක් වෙලා යනකොට ඒකත් එක්ක මෙයාදෙන්න පුළුවන් වෙන විදිහේ හිතක් හදාගන්න. ඔය කියන අදහස අපිට ප්‍රකට කරගන්න පුළුවන් නම් ඒ දකින්න හුස්ම අපේ අවසාන හුස්මයි කියන එක තේරෙවි පෙනේවි. අපි නොමරුණාට කෙසේ හෝ මේ ආකාරයේ දැඩි සිහියක් අර මූලිකව තිබුණාටත් වඩා දියුණු විදිහේ සිහියක් ඇති කරගත්ත භාවනා යෝගයාට ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ කියන දෙකේ තියෙන සංඝටක දැන් එළියට එන්න ගනීවි, පේන්න පටන් ගනීවි. මොකද එයාට ශරීරයත් දැන් ප්‍රකට වෙන හින්දා කලියෙන් ශරීරය ප්‍රකට වුණා නැතුව නෙවෙයි, හැබැයි ඒක බාධාවක් වෙන විදිහට ප්‍රකට වුණේ මොනවද වද වේදනාවල් තියෙන. ඒ වගේ දේවල්. ඊටත් කලින් අර හිත දුවනේවා ඒ වගේ දේවලුත් තිබුණා. නමුත් ඔය කියන පාඩම් ටික පහු කරලා ඒ කියන විභාග ටික පහු කරන්න හේතු වෙනවා අනිවාර්යයෙන්ම අර ප්‍රත්‍යක්ෂාව කියන දේ, ආපස්සට බැලීම කියන දේ. මේක ඇත්තටම කියනවා නම් භාවනා කරනවාටත් වඩා පසු ඉපරම කියන එකයි අතිශයින්ම වැදගත්. භාවනා අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. නමුත් ඔය භාවනාව සහ ආපස්සට බලනවා කියන එක, ප්‍රතිවික්ෂාව කියන එක මතක් කළොත් ඇතරම කිව්වොත් මේ භාවනාව වරුදු කරන වෙලාවට අංක 2 තමයි දෙන්නේ. කොහොම නමුත් මේ විදිහට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන වෙනම දකින්න ඉගෙනගත් භාවනා යෝගියට, යෝගාවචරයට ආශ්වාසය හා සම්බන්ධ ක්‍රියාවලීන් සහ ප්‍රාශ්වාසය හා සම්බන්ධ ක්‍රියාවලීන් දැනෙන්න, තේරෙන්න පටන් ගනී. ඇහෙන් බැලුවේ නැති වුණාට ආශ්වාසය එක්ක ශරීරයේ ඇතුළට හුස්ම එන බවත්, ඒත් එක්ක ශරීරයේ තියෙන සමහර පැති ටිකක් පිම්බෙන, තද වෙන, හිර වෙන, ප්‍රසාරණය වෙන බවකුත් ප්‍රාශ්වාසයේදී හරියට රෝද දෙක හුලම් බහිනවා වගේ එකපාරම ඒ තිබිච්ච හිර වෙච්ච ස්වභාවයන් ඔක්කොම ටික ලිහිල් වෙලා මෘදු සැහැල්ලු අන්න එහෙම ගති ලක්ෂණ ඇති වෙන්න පටන් ගන්න බවත් විනිවිද දකින්න පුළුවන්කමක් හම්බ වෙවි. මේත් එක්ක තමයි අර ශරීරය තුළ තියෙන ඝන ස්වභාවයන් ටික අපිට පේන්න පටන් ගන්නේ ඒවා මෘදු විය යුතුයි සහ මෘදු කරගත හැකි කියලා. ඔය කියන විදිහේ වටපිටාවකට ආපු කෙනෙක් ඉන්නවා නම් මම යෝජනා කරන්න කැමති එයාට හැකිතා ශරීරය ප්‍රකට වෙනකම්ම ඔය කියන මට්ටම තුල ඉන්න ඕන. ඇස් දෙක පියාගෙන මේ ඇඟ ඇතුලේ යන්න පුළුවන් උඩරින් දුර යන්න ඕන. නියපොත්තේ කෙළවරට පියාඹන්න පුළුවන් නම්, කිමිදෙන්න පුළුවන් නම් ඒක හොඳයි. එන කොහෙවත් නෙමෙයි අපි ඉන්නේ සතිපට්ඨානය තුල. ඒත් එක්ක හිත දුවනවා නම් දැන් වෙන එකකට පනිනවා නම් පනින එක බවට පරිවර්තනය වෙලා ඇති ප්‍රාශ්වාසය. ඒ දෙක අතර මැද. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නැති බව. ඒ වෙනුවට අර සිතිවිලි වලට යන එක ඒක විවේචනය කරන, හිතන, කල්පනා කරන, පද ගොතන, තමන් ඉගෙනගත්ත දේවල් දාගන්න යන ඒ මොනාටවත් මෙයා අත ගහන්න යන්නේ නැති වේවි. මොකද අත්දැකීමෙන්ම දන්නවා ඒ ඔක්කොම ටික ගිනි ගොඩවල් විදියට. ඒ ඔක්කොම හරිනම් මස් කටු වගේ තමයි බලන්න. උන්ට කන්ට දුන්නාම හපනවා එක. හපනකොට ලේ රහක් වෙනවලු. ඒත් තව හපනවා. ලේ රහ තියෙනවා. බලනකොට හපන්නේ උගේ ලේට. ලෙව කන්නේ උගේ ලේට. ගාන් ඒ වගේ තමයි. මූලිකව අපි ශරීරය තුල තියෙන ඒ ලක්ෂණයන්ට මනාපය ඇති කරගෙන ඒවා වෙනස් කරන්නට අර මේ කල්පනා කළා වුණාට පසු කාලීනව ඒවා වෙනස් වෙලා යනකම් ඉඳ හිත හදාගෙන ඉඳී සකස් කරන්නට යන්නේ නැතුව ඒවා දන්නවා ගිනි ගොඩවල් කියලා. ඒවා දන්නවා
තමන්ගේ සිහිය කැඩෙන්න හේතු වෙන්න පුළුවන් වෙන දේවල් කියලා. ඒ වගේ අවස්ථාවක් වෙනකොට තමයි මේ හුස්ම බොහෝමයක් සියුම් වේගෙන යන්න පටන් ගන්න. ඒක ස්වභාවිකයි. මොකද ඇඟට මහ ලොකු වැඩක් කරන්න නැහැ. මුළු දවස පුරාම නැත්තම් මුළු ජීවිත කාලේ පුරාම විවේකයක් ගත නැති කෙනෙක්ට ඔය වගේ මානසික මට්ටමකට ඔය වගේ වටපිටාවකට එන්න පුළුවන් නම් එක ක්ෂණයක් මුළු ජීවිතේම ලබාගත්ත ඒ තිබිච්ච මහන්සියට ලොකු අස්වැසිල්ලක් වේවි. ලොකු සහනයක්, ලොකු නිදහසක්, දැනසීමක්. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ හුස්ම අඩු වේගෙන යනකොට ශරීරයත් මෘදු සැහැල්ලු කරගන්න එක අපිට තේරෙන්න වුණාම අපේ සිහිය ඔය හා සමාන සංඝටකයකට ඉබේටම වගේ යන්න පුළුවන්. ඒකට කියන්නේ තීන මිද්දේ කියලා පාලියෙන්. සිංහලෙන් කියනවා නිින්ද කියලා. හේතුව ඔය තරමේ සැහැල්ලු කාන්සියක් අපේ ජීවිතය තුළ ඔය වගේ එකක් අපේ ජීවිතය තුළ ලැබෙන්න ඇති. ඒ ලැබිච්ච වෙලාවක අපි ගොඩක් වෙලාවට ගොරවන්නත් ඇති. එතකොට දැන් අපි භාවනාව තුලිනුත් ශරීරය තුළ තියෙන පස්සද්ධි ලක්ෂණ ටික මතු කරගෙන මතුවෙන්න දීගෙන ඒවා එන විදිය වෙන විදිය ඉගෙනගෙන එනකොට ඔය වගේ තැනකට ආපුවාම මනස ඊට සමාන කිට්ටු ඊළඟ දෙයට එයා අපිට සම්බන්ධතාවය හදලා දෙනවා. ඒක සාමාන්‍යයි. ඒකනේ අපි අර හාමුදුරුවෝ කෙනෙක් දැක්කාම ස්වාමීන් වහන්සේ කියන අය ස්වාමීන් වහන්සේ කියනවා. අවසර කියන අය අවසර කියනවා. සාදු කියලා කතා කරන අය සාදු කියනවා. ඔයා කියලා කතා කරන අය ඔයා කියනවා. මේ පුරුදු කරලා තියෙන දෙයට ඒක ලං. අත බිත්තියේ වැදුනහම අම්මෝ කියන අය අම්මෝ කියනවා. වහ් කියන අය වහ් කියනවා. කුණුහරුපයක් කියන අය කුණුහරුප කියනවා. ඒ පුරුදු කරලා තියෙන දේ එතනට එකතු වෙනවා. කොහොම නමුත් ඔය කියන හිත තැම්පත් කරගන්න ශරීරය තැම්පත් කරගන්න අවස්ථාවට එනකොට අපේ සිහිය හොඳට දියුණු වෙලායි තියෙන්නේ. ඒ වෙලාවේදී නිින්දට වැටෙන්න පුළුවන්. ඒක අපේ අහිංසකකම කියලා හිතමුකෝ මූලිකව. ඒක හින්දා මේකට සාදර වෙලා යන්න ඕන, මේකට සූදානම්ෙන් යන්න ඕන. මේ වගේ මට්ටමක් ඉන්න පුළුවන්. ඒ එන්නේ නිදා ගන්න නෙවෙයි කියන මූලික අදහස හිතට දීලා භවනාවට යනවා නම් හොඳ. හැබැයි ඕක අහුවෙන්නේ අර ආපස්සට බලන කෙනාට නම් විතරයි. අයක නම් පැහැදිලියටම කියන්න. මොකද මේ වගේ තත්ත්වයක් එනකොට ප්‍රතිවේක්ෂාව කියන එක කරන එක දැන් කමඨාන් වාර්තාවක් හැටියට කියන්න තරම් දක්ෂ වෙන එක අනිවාර්ය අංගයක් වෙනවාමයි. මොකද ඊතානුපස්සනා කොටස් වලට එහෙම නැත්තම් යන්ට මං හිතන්නේ ලේසි වෙයි කියලා. ප්‍රීතිය දැක ගන්න, සුඛය දැක ගන්න කාරණාවන් පවා අල්ලගන්න එක ඇත්තටම අමාරු වෙනවා. ඇත්තටම බැරි වෙනවා. ආපස්සට බලන්න දන්නේ නැති කෙනාට හෝ ඒක කරන්නේ නැති කෙනාට. ඉතින් කෙසේ හෝ මේ හුස්මත් අඩු වේගෙන යන වෙලාවේදී ශරීරයත් සැහැල්ලු වේගෙන යන වෙලාවේදී අපිට සිහිය පවත්වා ගන්න තියෙන අරමුණු දෙකක් තියෙනවා. තවමත් එකක් හුස්ම අඩු වේගෙන යනවා. අනිත් එක ශරීරයේ සැහැල්ලු වේගෙන යනවා කියන එක. තාමත් අපිට හිත පන්නවන්න කාරණා දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒක පෙන්වලා දීලා තියෙන සූත්‍රයේ ලස්සනට. ඉතින් ওই කියන සැහැල්ලුවට වෙලා දැන් ඉන්න පුළුවන් කමක් හම්බ වේවි. මොකද හුස්ම නැති වුණාම ඒ හුස්ම නැති බව සහ සැහැල්ලුව කියලා කියන්නේ දෙක එකක් වගේ වෙන හින්දා. ක්‍රියාකාරීත්වයක් නෑ වගේ කියන එකක් තේරෙන්න පුළුවන්. එහෙම වුණාම හිත හදාගන්න බලන්න ඕන. ඔය කියන සැහැල්ලුවට වෙලා ඉන්න පුළුවන් තරම් මොකක්වත් බලාපොරොත්තුවක් නැතුව. අනේ එතනයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට ඔය වගේ තැන් වලට යන්න බැරි නෑ. නමුත් බලාපොරොත්තු ඉස්සරට පයි. පැනපු ගමන් විනාශ.
සම්පූර්ණම භාවනාව ඔක්කොම විනාශ වෙනවා. භාවනාවට ඔය කියන බලාපොරොත්තු පෑන්න ගමන් අපි දන්නේ නෑනේ තාමත් ඔය බලාපොරොත්තු කියන එක මොන මට්ටමේ තියාගන්න ඕනද කියලා. ඒක හරියට අපි තාම මේ කෑම එක හදන්න ඉගෙන ගන්න අරක් කැමේ වගේ කට්ටියක්. අපි තාම දන්නේ නෑ මේකට බලාපොරොත්තු කියන ලුණු හැන්ද කොච්චරක් දාන්න ඕනද කියලා. ගොඩක් වෙලාවට වැඩියෙන් තමයි දාගන්නේ. කන්න බෑ මෙලෝ විදිහට. කන එක නතර කරනවා. අට්ටිකයි කියන්නේ මං ඔය භාවනාව කරලා තිනවා. ඒ කාලේ දැන් කරන්නේ නෑ බෙඩක් නෑ හරියන්නේ. ඒ වගේ ඒවා එළියට එන්න ප්‍රධාන හේතුවක් ඒක. වෙන මොකක්වත්ම නෙවෙයි තමන්ගාව තියෙන පංච ඉන්ද්‍රියයන් කි ප්‍රමාණය මට්ටම නොදන්නාකම් ඔක අල්ල ගන්නට ප්‍රතිවේක්ෂාව කළ යුතුමයි. ඒක නොකරන එකයි එතකොට ප්‍රධානම හේතුව. කොහොම නමුත් ඔය කියන සැහැල්ලුවට වෙලා ඉන්නකොට ඉඳලා හිටලා වගේ හුස්මක් එන්න යන්න පුළුවන්. එතකොට ඊට කලින් අපිට අපේ හිත පනින්න කියලා කියමුකෝ. ඒ වගේ දෙයකට පිට යන්න පුළුවන් හිත පිට යන දෙයකට තිබුණේ සිතුවිල්ලකට යන්නේ එකක් සද්දයක් ඇහෙන එකක්. අංගේ වගේ. නමුත් දැන් ඊට වඩා හරි වෙනස්. දැන් ශරීරයට වෙලා ඉන්න පුළුවන්. පුළුවන් තරම් ශරීරයේ අභ්‍යන්තරේ සිසාරාගෙන පීනන්න පුළුවන්. යන්න පුළුවන් පියාඹන්න පුළුවන්. සිසාරා ඉන්න පුළුවන්. ඒ අතර හිත යනවනම් යන්න තියෙන හුස්මට තමයි. සැහැල්ලු ශරීරයක් සහ හුස්මකට තමයි. ඉතින් ඔය කියන සැහැල්ලුවටම වෙලා ඉන්න නම් අර බලාගෙන ඉන්න පුළුවන්කම කියන එක අනිවාර්යයි. නිහඬ පරීක්ෂාව කියන එක නැත්නම් අපක්ෂපාතී නිරීක්ෂණය කියන එක අනිවාර්ය අංගයක්. ඉවසීම කියන එක ප්‍රධානයෙන්ම තියෙන්න ඕන සාධකයක් වෙනවාමයි. ඕවා පොතේ පතේ ඉගෙන ගත්තාට තමන්ගේ ජීවිතය තුළ ආභ්‍යන්තරිකව ඉවසීමක් නැතිනම් අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරන්නට බැරි නම් හුදෙක් බලාගෙන ඉන්න බැරි නම් කම්ප්ලේන් කරන්නේ නැතුව ඕවා ගැන කතා බහ හදන්න යන්නේ නැතුව විස්තර විචාර කරන්න යන්නේ නැතුව බලාගෙන ඉන්න බැරි නම් ඒ දේවල් ලද දෙයින් සැනසෙන්න ඒ දේවල් වලින් හොඳ හෝ වේවා නරක හෝ වේවා සතුටු වෙන්න බැරි නම් ඔය කියන තැනක් හදාගත්තට ඕකට ඉන්න බෑ. ඕකේ ඉන්න බෑ. ඒකට අර එන්න පුළුවන් ඉන්න බෑ කියන එකට තමයි ඔය කියන්නේ උත්හාන කුසලයේ තියෙනවා තිති කුසලයේ නෑ කියලා. ඒ කියන තිති කුසලයත් ඇති කරගත්තා නම් ඔයක තුල ඔය කියන tempat භාවය තුලම ඉන්න හිත හදාගත්තා නම් හිත බාහිරට යනවා නම් සියුම් හෝ අති සියුම් ආකාරයෙන් තියෙන හුස්ම පොදකට විතරක් යන බවක් තියෙවි. නමුත් ඒක ප්‍රශ්නකුත් නෑ. එයා අපේ මූලික කමට. එහෙම තියෙන තැනකට එන අවස්ථාවකට හැමින හෝ නැතුව අර කියන මෘදු සැහැල්ලු භාවය තුළ ශරීරයට වෙලා සිසාරා ඉන්න පුළුවන් කම තියෙනවා නම් ඒ දේ දිහා නොකඩවාම බලා හිදින්න පුළුවන් කම තියෙනවා නම් අන්න එතකොට තේරෙන්න ගනීවි ඔය කියන සැහැල්ලුවට ඒ කියන සැහැල්ලුවටත් දෙපැත්තක් තියෙනවා කියලා. ඒ කියන සැහැල්ලුවත් ප්‍රකට වෙන ආකාර දෙකක් තියෙනවා කියලා. ඒ කියන ආකාර දෙක දකින්න නම් අපේ සිහිය නොකඩවාම පවත්වා ගන්න පුළුවන් වෙන තරමේ හොඳ ඍජු බවක් තිබිය යුතුමයි. අපේ සිත ගියාවන් වලට යට නොවි එන දේ මොකක්ද වෙන දේ මොකක්ද වෙන දේ අනුමත කරන්නට සතුටු සිතින් අනුමත කරන්නට පුළුවන් වෙන විදිහේ දැක්මක් තිබිය යුතුයි. එහෙම නැතිනම් තමන්ගේ බලාපොරොත්තුවට තමන්ගේ සිත ගියාවන් වලට යන්නේ නැතුව ඒවාට ඇලෙන්නේ නැතුව තියෙන දේට අනුගත වෙන්න ඒ දේ අනුමත කරන්න පුළුවන් වෙන විදිහේ එහෙම එකක් කරගන්න පුළුවන් කමක් හම්බ වුණා නම් ඒ වගේ වටපිටාවකට පැමිණෙන්න පුළුවන් කමක් තිබුණා නම් ඔය ශරීරයේ ඇතුලේ තියෙන ඔය පස්සද්ධිය කියන මෘදු සැහැල්ලු ගුණයට ඒ මෘදු සැහැල්ලු ගුණය ASCII තියෙන තව තවත් සංඝටක පේන්න
පටන් ගනීවි. හැබැයි මෙතනට එන්න නම් අනිවාර්යයෙන්ම අපිට අර නොකඩවා ගලාගෙන යන සිහිය පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ අහන්න පහුගිය දේශනා ටික මේකෙන් කියවෙන්නේ නැහැ හැම වෙලාවකම ආනාපාන සතියෙම ඉන්න ඕන කියලා. එහෙම නැත්නම් හුස්ම දැනගෙනම ඉන්න ඕන කියන එක කියන්නේ නැහැ. නමුත් සිහියේ ඉන්න ඕන කියන එක නම් කියනවා. ඒ සිහියේ ඉන්න එක තුල ඒ සිහියේ හිඳීම තුල මමත්වයේ සංඥාවක් නැති වෙන්න ඕනේ. මමත්වයේ බලපෑමක් රහිත වෙන්න ඕනේ. ඒ මමත්වයේ බලපෑමෙන් නිදහස් වෙනවා නම් අන්න අපි පාතබල තියෙනවා පින්නතනේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා හැටියට වඩන්ට යන්තම් පොත්. ඉතින් ආන් මේ විදිහට පුරුදු කරගෙන යන්න පුළුවන්කම තිබ්බොත් ඔය කියන ලක්ෂණයන් නැති කරගන්න පුළුවන්කමක් හම්බ වුණොත් හදිසි වෙන්න එපා ඊළඟට තියෙනවා මෙව්වා වෙන්න ඕන නැත්තම් පොතේ තියෙන්නේ මේවයි මෙහෙම කරන්න ඕන කියලා නෑ ඒව ඕනේ නෑ ආපහු ඒක කරන්න එන්නපොළ නායක හමුදුරන්ගේ පොතේ ලස්සන උදාහරණ කීපයක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කොච්චර දක්ෂ වුණත් අර හැමදාම බෝලය විසික් කරන හැටි ඉගෙන ගන්නවලු බැට් එකකින් එකට නිකන් ගහන හැටි ඉගෙන ගන්නවලු බේස්බෝල් ක්‍රීඩකයොත් ඒ වගේ බෝලේ බම්ප් කරන එහෙම එකක් ඉගෙන ගන්න. ඒ වගේ තමයි අපි කොච්චර මේක ඉගෙන ගත්තා කියලා හිතුවා වුණාට අපි කොච්චර එහාට ගියා කියලා හිතනවා නම් ඇත්තට මේ එහාට ගිහිල්ලත් නෙවෙයි එයා ඉන්නේ කෙලිම මමත්වයේ තුලම තමයි. I think එයා ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. අපි ආපහු මේ ගමනේ මුල හොඳට සුද්ධ කරගන්න පටන් ගන්න. මූලික අභ්‍යාසයන් වලට නැවත එන්න ඕන. මේ තාමත් අපි සුද්ධ කරමින් පවතින්නේ අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන කාරණාවමයි. ඒකටයි අපි මේ තාමත් එන්නේ. මොකද තාමත් අපේ හිත කොච්චර ඔය කියන ලක්ෂණ තිබුණා වුණත් තවමත් අපේ හිත පණින අවස්ථා තියෙනවා. ඒක හරියට කියනවා නම් කවුරු හරි කෙනෙක් මෛත්‍රියෙන් කතා කරද්දී අපිට ඒකට සාදර වෙන්න ඒක අනුමත කරන්න පුළුවන් තරමේ සිහියක් තියෙන්න පුළුවන්. කොහොමද කියන්නේ කවුරු හරි කෙනෙක් බැනලා කතා කරනවා. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් බණින එක හොඳ වචනයක් හැටියට කිව්වොත් එහෙම නැත්නම් හොඳ වචනයක් බණින හැටියට කිව්වොත් මොකද කියන්නේ? ඒ වගේ අපිට මේකේ ASCII ඉගෙන ගන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒක හන්දා අලං වායතු මින් තත්ත අත්තකාමේන ජන්තුනෝති. මේකට පුළුවන් තරම් වෑයම් කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනෙ ගන්න. මේ ලෝකේ තියෙන හැම එකක්ම තියෙන්නේ අපේ තියෙන මේ වැඩේ කඩලා දාන්න. 100 කඩලා දාන්න. පැහැදිලිවට මේක නම් මං කියනවා. අපි කරන කියන හැම එකක් අපිට තියෙන දේවල් මදි අලුත් එකක් ගන්න ඕන කියලා කියන්නේ ඇත්තටම 100 තියාගන්න නෙවෙයි. ඒ විදිහේ දේවල් තියෙන ලෝකයක අපි මේ ඉන්නේ. ඉතින් මේ සතිය කියන එක පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට යා කර ගන්න බලන්න, කිට්ටු කර ගන්න බලන්න. එහෙම වුණාම අසනීපයක් හැදුනත් ඔය කියන මට්ටමකට යන්න පුළුවන් කමක් තිබුණොත් ඒ කියන නිදහස් ගුණය තියෙන වෙලාවල් වලදී ශරීරයක් නැතිනම් එතන වේදනාවක් කොයින්ද කියන ප්‍රශ්නේ මම ඔයයන්ගේ ඉදිරියේ තියලා අද දවසේ දේශනාව සමාප්ත කරන්න කල්පනා කරනවා. මේ දේශනාව තුළින්, මේ අවවාදයේ තුළින් ඔයයන්ගේ දහම් දැනුම වර්ධනය කර ගන්න අවස්ථාවක් ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. අන්දමයන් ධම්මකථාය සාදුකං දදාමසේ සාදු සාදු සාදු